ශාක පෝෂක කියන්නේ මොනවද කියලා අපි බැලුවොත් එහෙම ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන මූලද්‍රව්‍යයන් වලට අපි ශාක පෝෂක කියලා හඳුන්වනවා. ශාක පෝෂක පසේ නිතර එකම විදිහට පවතින්නේ නැහැ. මොනවද ඒ ආකාර කියලා අපි බැලුවොත් එහෙම භෝග හා වල්පැල ඇටි මගින් අවශෝෂණය වෙනවා. අවශෝෂණය වෙලා පසෙන් ඉවත් වෙලා යනවා. ඊළඟට පාංචු ඛාදනය වෙනවා. ඔබ දන්නවා පාංචු ඛාදනය කියන්නේ කුමක්දයි කියලා. මෙම පිටුර සටහනේ උත් ඔබට පේනවා. පස සේදී යාම, ඒ සේදී යාම සිදු වෙනකොට පසේ තියෙන පෝෂක කොටස් ඉවත් වෙලා යනවා. ඊළඟට ශරණය කියලා හඳුන්වන්නේ ජලය සමග පෝෂක කොටස් ක්‍රමක්‍රමයෙන් පසේ යටි තට්ටු වලට එකතු වීමත් එතනින් නැවත ජල ධාරාවන්ට එකතු වෙලා ඉවත් වී යාම. සචරණය සිදු වෙනවා සෑම අවස්ථාවකම දිගින් දිගටම ස්වභාවිකව සිදු වෙන දෙයක්. ඊළඟට වාෂ්පීකරණය කියන්නේ පසේ ඇති පෝෂක ද්‍රව්‍යයන් වාෂ්ප හැටියට එවත් නැත්නම් වායු ගෝලයට එකතු වීම එයත් ස්වභාවිකව දිගටම සිදු වෙනවා. ඊට පස්සේ නිර්වායු බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිර්වායු බැක්ටීරියාවන් පසේ ක්‍රියාත්මක වෙනකොට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා පෝෂක කොටස් ඉවත් වෙලා යනවා. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම නයිට්‍රජන් බොහොම ලේසියෙන් නිර්වායු බැක්ටීරියා නිසා ඇමෝනියා බවට පත් වෙලා ඉවත් වෙලා යනවා. භෞත රසායනිකව තිරවීම පසේ නොඑක් භෞතික මෙන්ම රසායනික ක්‍රියාකාරීත්වයන් සිදු වෙනවා. උදාහරණයක් ගත්තම pH අගයන් වෙනස් වීම තුල රසායන ක්‍රියාත්මක වෙනවා. රසායනික ප්‍රතික්‍රියා සිදු වෙනවා. ඒ අනුව පාංචු පෝෂක කොටස් සමහර අවස්ථාවල ශාක වලට ලබා නොහැකි මට්ටමට පත් වෙනවා. ඒ ආකාර වලට පත් වෙනවා. එසේ නොවන විට ඒ පසේ ඇති කොටස් පෝෂක කොටස් ශාක වලට ලබා ගැනීමට බැරි තත්ත්වයට පත් වෙලා යනවා. ඊට අමතරව ශුද්‍ර ජීවීන් විසින් අවශෝෂණය කිරීම. පසේ නොඑක් ආකාරයේ ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඒ ශුද්‍ර ජීවීන් මේ පෝෂක කොටස් තමන්ගේ වර්ධනය සඳහා නැත්නම් තමන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා භාවිතා කරනවා අවශෝෂණය කළා. ඒ අනුව පසේ තියෙන පෝෂක කොටස් ශුද්‍ර ජීවීන් නිසා ඉවත් වෙලා යන ආකාරයක් සිදු වෙනවා. මේවා තමයි ප්‍රධාන වශයෙන් පසෙන් පෝෂක කොටස් ඉවත් වෙන ආකාරය. දැන් මේ පසේ ඉවත් වෙන පෝෂක කොටස් අපි නැවත ලබා දුන්නේ නැත්නම් පසට එකතු කරේ නැත්නම් ශාකවල වර්ධනය සඳහා අවශ්‍ය කරන පෝෂක කොටස් අඩු වෙනවා. ඒ අනුව ශාකවල වර්ධනය අඩු වෙනවා. ඒ අනුව අපිට අපේ ගොවිතැන් වලදී කෘෂි කර්මාන්තයේදී අපිට ප්‍රශ්න මතුවෙනවා භෝග වගාවන් හිදී. නිසා අපි මේ සඳහා කරන්නේ බොහෝ වෙලාවට පෝෂක කොටස් එකතු කරන්නේ පොහොර මාර්ගයෙන්. අපි පොහොර කියන්නේ පෝෂක කොටස් පසට එකතු කරන යම්කිසි ද්‍රව්‍යයක් හැටියටයි අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. මේ පෝෂක කොටස් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ශාක වලට ලබා දීම සඳහා පසට එකතු කරන වර්ගයක්. ඒක තමයි පොහොර කියන්නේ. ඔබ බොහෝ දෙනා පොහොර පිළිබඳව මේ වෙනකොටත් දන්නවා. ඒ වගේම පොහොර වර්ග කීපයක් තිබෙනවා. අපි වර්ගීකරණය බැලුවොත් එහෙම පොහොර වල වර්ගීකරණය අකාබනික පොහොර එහෙම නැත්නම් රසායනික පොහොර අපිට දකින්නට පුළුවන් වැඩි වශයෙන් භාවිතා වෙනවා. ඔබ දැකලා ඇති වෙළඳ පොලේ මේ අකාබනික නැත්නම් රසායනික පොහොර විශාල වශයෙන් තිබෙනවා අපේ කෘෂිකාර්මික වැඩ කටයුතු වලට භාවිතා කිරීම සඳහා. ඊට අමතරව කාබනික පොහොර තිබෙනවා. ඊට අමතරව දැන් ජෛව පොහොර කියලා පොහොර වර්ගයක් හඳුන්වා දීලා තියෙනවා.
ඒ පිළිබඳව තමයි අපි අද විශේෂ අවධානය යොමු කරන්නට යන්නේ. ජෛව පොහොර කියන්නේ මොනවද කියලා හඳුන්වා දීමක් කරොත් ජෛව පොහොර කියන්නේ ශාක පත්‍ර මතට හෝ බීජවලට හෝ පසට යෙදිය හැකි ශාකයේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක කොටස් ලබා දීමට හැකි සජීවී ශුද්ධ ජීවීන් සහිත ද්‍රව්‍යයක්. මේ හඳුන්වා දීමේදී ශුද්ධ ජීවීන් කියන වචනේ ඊටම වැදගත්. හේතුව අපි මෙතන වචනය ගත්තොත් ජෛව පොහොර ජීවීන් සහිත පොහොරක්. මේක ඉංග්‍රීසි වචනේ තියෙන්නේ බයෝ ෆර්ටිලයිසර්. බයෝ කියන්නේ ජීවීන්, ජීවී. එතකොට මේ සජීවී ශුද්ධ ජීවීන් සහිත ද්‍රව්‍යයක් හැටියට තමයි ජෛව පොහොර අපි හඳුනාගත යුතු වන්නේ. මේ ජෛව පොහොර ද්‍රවයක් ලෙස හෝ ස්පටික එහෙම නැත්නම් කැට ලෙස හෝ කුඩු ලෙස ලබා ගැනීමට හැකියාව තියෙනවා. අපි ඔය ඉස්සෙල්ලා සඳහන් කරා පොහොර වර්ග තුනක් පිළිබඳව. එකක් තමයි රසායනික පොහොර, අනික තමයි කාබනික පොහොර, අනික තමයි ජෛව පොහොර. දැන් ජෛව පොහොර කාබනික පොහොරෙන් වෙන්වන්නේ ජෛව පොහොර වල සජීව ශුද්ධ ජීවීන් අඩංගු නිසා. අපි කාබනික පොහොරක් කියන එකක් විතරක් ගත්තොත් ඒකේ ශුද්ධ ජීවීන් සජීව ශුද්ධ ජීවීන් අඩංගු වීම අනිවාර්ය නැහැ. අපි ගත්තොත් එහෙම මුහුදු පැලෑටි සාරයෙන් හදපු අපිට කාබනික පොහොර ගන්නට පුළුවන්. ඒ කාබනික පොහොර වල ශුද්ධ ජීවීන් සජීව ශුද්ධ ජීවීන් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒක ජෛව පොහොරක් නොවේ. හැබැයි කාබනික පොහොරක්. ජෛව පොහොර වල වැදගත්කම එන්නේ බොහෝ වෙලාවට මේක භෝග වගාව සඳහා යෙදීමේදී වියදම අඩුයි. මොකද ඒ නිෂ්පාදනය කරගන්නට අපිට අපේම ගොවිපළවලදී නැත්තම් අපේම නිවෙස්වලදී හැකියාවක් තිබෙනවා. ඊට අමතරව අපිට මේ මිලදී ගන්නටත් පුළුවන්කම තිබුණා. කෙසේ වෙතත් භෝග වගාව සඳහා යොදන විට වියදම රසායනික පොහොර වලට වැඩිය අඩුයි. ඉන්පසුව නයිට්‍රජන් තිර කිරීම මගින් මෙම ජෛව පොහොර වල සිටින බැක්ටීරියා මගින් ශුද්ධ ජීවීන් මගින් පසට නයිට්‍රජන් පහසුවෙන්ම ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟට භෝග අස්වනු ප්‍රමාණය ඉහළ නැංවීමට හැකියාව තිබෙනවා ජෛව පොහොර වලින් පහසුවෙන්. ඊළඟට පාංශු ගුණාංග පසේ නොයෙක් ගුණාංග තියෙනවා. අපි දන්නවා පසේ නොයෙක් පෝෂක වර්ග ලබා දුන්නහම එතන ජීවත් වෙන පාංශු ශුද්ධ ජීවීන් සහ අනිකුත් පාංශු ජීවීන් ඒ දෙකොට්ටාසයම පසේ තිබෙන ව්‍යුහය සැකසීම නැත්නම් ව්‍යුහය වර්ධනය කිරීම සිදු කරනවා. ඊට අමතරව දැනට ඒ පසේ ඇති නමුත් ශාකවලට භාවිතා කිරීමට අපහසු පෝෂක ද්‍රව්‍ය ශාකවලට ලබා ගැනීමට හැකි ආකාරයට හරවනවා. ඒ වගේ පසේ ගුණාංග වැඩි දියුණු කිරීම සඳහා ජෛව පොහොර පහසුවෙන්ම පාවිච්චි කර හැකියි. ඊළඟට පසේ සාරවත් බව. පසේ ගුණාංග වැඩි කරපුවාම එහි සාරවත් බව තිරසර වෙනවා. ඒ පස දිගටම පෝෂක ද්‍රව්‍ය ලබා දීමට හැකි පසක් බවට පත් වෙනවා. ඒ අනුව තමයි ඒක තිරසර වන්නේ. ඊළඟට පසේ ෆොස්ෆරස් ද්‍රාව්‍යතාවය වැඩි දියුණු කරලා ශාකයට ලබාගත හැකි තත්ත්වයට පත් කිරීමේ හැකියාව මෙම ජෛව පොහොර වලට තිබෙනවා. ඊළඟට ශාක වර්ධන උත්තේජක ද්‍රව්‍ය නිපද වීමෙන් ශාක වර්ධනය උත්තේජනය වීම. ඊට පස්සේ රසායනික පොහොර භාවිතය අවම වීම. අපිට ජෛව පොහොර භාවිතා කරලා පසට අවශ්‍ය කරන ඒ පෝෂක ද්‍රව්‍ය ලබා දෙන්න පුළුවන් නම් රසායනික පොහොර භාවිතය අවම කිරීමේ හැකියාව තිබෙනවා. ඊළඟට ජෛව පොහොර වල ඇති බැක්ටීරියා ජෛව පොහොර වල අපි කිව්වා හඳුන්වා දෙනකොටම එහි ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ අතරිනුත් ඒකේ ඉන්න බැක්ටීරියා පසේ ස්වභාවික පෝෂක චක්‍ර අපි කියන්නේ කාබන්
චක්‍ර නයිට්‍රජන් චක්‍රය ඒ වගේ චක්‍ර කීපයක් අපි බැලුවොත් මේ චක්‍රවල යාන්ත්‍රණය ප්‍රවර්ධනය කරනවා. ඒ ප්‍රවර්ධනය කිරීම තුළින් පෝෂක කොටස් ලබා දීමේ හැකියාව ඇති වෙනවා පසට. පසේ ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දීමේ හැකියාව ඒ අනුව වර්ධනය වෙනවා. ඊළඟට නිරෝගී ශාක ලබා ගැනීම සඳහා මෙම ජෛව පොහොර පාවිච්චි කරන්නට පුළුවන්. නිරෝගී ශාකයක් කියලා කියන්නේ ලෙඩ අඩු හොඳින් වර්ධනය වෙන ශාකයක්. ඒතර ඒ අනුව ඒ ශාකයක් සදා ගැනීම සඳහා ස්වභාවික අපිට ලැබෙන මෙම ජෛව පොහොර භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. ඊළඟට ජෛව පොහොර වර්ගීකරණය කරන්නේ කොහොමද? ජෛව පොහොර වර්ග කීපයක් තිබෙනවා. එයින් ප්‍රධාන ජෛව පොහොර වර්ග දෙක තමයි නයිට්‍රජන් ජෛව පොහොර සහ ෆොස්ෆේට් ජෛව පොහොර. නයිට්‍රජන් ජෛව පොහොර ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අපිට උපකාර වන්නේ බැක්ටීරියා වර්ග. අපි දන්නවා බැක්ටීරියා වර්ගවලට තමයි හැකියාව තිබෙන්නේ වායුගෝලයේ තිබෙන නයිට්‍රජන්. අපි කියන්නේ වායු තත්ත්වයේ තියෙන නයිට්‍රජන් ශාකවලට ලබාගත හැකි ආකාරයට හරවන්නට නැත්නම් පරිවර්තනය කරන්නට හැකියාව තිබෙන්නේ බැක්ටීරියාවන් වලට. ඒක නිසා නයිට්‍රජන් ජෛව පොහොරවල අඩංගු වෙන්නේ ප්‍රධාන වශයෙන් බැක්ටීරියාව. ඊළඟට අනිකුත් පොහොර වර්ගය තමයි ෆොස්ෆේට් ජෛව පොහොර. ෆොස්ෆේට් ජෛව පොහොර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. එක ෆොස්ෆේට් ජෛව පොහොර වර්ගයකින් ෆොස්ෆේට් පසේ තිබෙන ෆොස්ෆේට් වල ද්‍රාව්‍යතාවය වැඩි කරනවා. ඒතර ද්‍රාව්‍යතාවය වැඩි කරපුවාම එය ශාකවලට ලබා දීමට නැත්නම් ලබා ගැනීමට වඩා පහසු වෙනවා. ඊළඟට තවත් ජෛව පොහොර වර්ගයක් ෆොස්ෆේට් ජෛව පොහොර වර්ගයක් තිබෙනවා. ඒ මගින් ෆොස්ෆරස් වල පසේ තිබෙන ෆොස්ෆරස් වල චලතාවය වැඩි කරනවා. ඒ චලතාවය වැඩි කළා මුල් මගින් අවශෝෂණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම සලසනවා මෙම ජෛව පොහොර වර්ගය. ඒ අනුව ෆොස්ෆේට් ජෛව පොහොර වර්ග දෙකක් තිබෙනවා. ඒ දෙකත් නයිට්‍රජන් ජෛව පොහොරත් මේ වර්ග දෙක තමයි ප්‍රධාන ජෛව පොහොර වර්ග දෙක. ඊට අමතරව තවත් ජෛව පොහොර වර්ග කීපයක් තියෙනවා. නමුත් ඔබට ප්‍රධාන වර්ග දෙක පිළිබඳව විතරයි මෙතනදී විස්තර කරන්නේ. ඒ අනුව අපි හඳුනා ගනිමු ප්‍රධාන වර්ග දෙක නයිට්‍රජන් ජෛව පොහොර සහ ෆොස්ෆේට් ජෛව පොහොර ලෙස. ඊළඟට නයිට්‍රජන් තිර කරන ජෛව පොහොර නිපදවන බැක්ටීරියාවන්. මම කිව්වා ඉස්සෙල්ලා නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තිබෙන්නේ බැක්ටීරියාවන් වලට. ඒ බැක්ටීරියා වර්ග කීපයක් උදාහරණ හැටියට අපි දක්වමු. මේ ජෛව පොහොර නයිට්‍රජන් ජෛව පොහොර නිපදවන බැක්ටීරියාවන් ආකාර දෙකකින් අපිට හඳුනා ගන්නට පුළුවන්. පසේ සිටින්නේ නිදහස් ආකාරය. මේගොල්ලෝ නිදහසේ ජීවත් වෙන්නේ. අනිත් කොටස සහජීවී ආකාරය. සහජීවී කියන්නේ තවත් ජීවියෙකු සමග එක්ව ජීවත් වෙන අවස්ථාවක්. ඒක සහජීවී ආකාරයක් හැටියට තමයි හඳුන්වන්නේ. නිදහසේ ජීවත් වෙන අය ගත්තාම අපිට ප්‍රථමයෙන්ම සඳහන් කරන්නට පුළුවන් ඇසෙටෝබැක්ටර් කියන බැක්ටීරියාව. මේක අපිට ඕනෑම පසක බොහොම පහසුවෙන් ඉන්නවා හඳුනා ගන්නට පුළුවන් ඇසෙටෝබැක්ටර් කියන බැක්ටීරියාව. ඊළඟට ක්ලොස්ට්‍රීඩියම් කියන බැක්ටීරියාව එයත් නිදහසේ ජීවත් වෙන පසේ අපිට හමු වෙන බැක්ටීරියාවක්. ඊට පස්සේ සහජීවී ආකාර හැටියට ගත්තාම අපි කවුරුත් මේ වෙනකොට මම හිතනවා ඔබ අහලා තියෙනවා රයිසෝබියම් කියන බැක්ටීරියාව.
රයිසෝබියම් කියන බැක්ටීරියාව තනියම සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ නැහැ. එයාට අවශ්‍යයි තවත් කෙනෙකුගේ සහාය. රයිසෝබියම් සාමාන්‍යයෙන් සහාය ලබා ගන්නේ රනිල කුලයේ ශාකයකින්. රනිල කුලයේ ශාකවල මූල ගැටිති නැත්නම් මුල්වල ගැටිත්තක් හදාගෙන ඒක තුලට වෙලා රනිල් කුලයේ ශාකයේ ඒ ශාකයත් එක්ක එකතු වෙලා තමයි මේ නයිට්‍රජන් තිර කිරීමේ අවස්ථාව ලබා ගන්න. ඊට පස්ව එසෝස්පිරිල්ලම් කියන්නේ තවත් බැක්ටීරියාවක්. එයත් සහජීවීව ජීවත් වෙන එකෙක්. ඒතර මේ හතර අපිට උදාහරණ හැටියට ගන්නට පුළුවන්. අපි මේ බැක්ටීරියාවන් ඔබ දකින්නේ කොහොමද කියලා පොඩ්ඩක් විමසලා බලමු. මේ ඉන්නේ ඇසිඩෝබැක්ටර් කියන බැක්ටීරියාව. ඔබේ වම් පසින් පෙනෙන්නේ ඒක අපි විද්‍යාගාරයක වැව්වොත් අපි කියනවා මේ පෙට්‍රි දීසියක තමයි අපි මේවා වවන්නේ. ඒ වගේ මාධ්‍යයක රෝපණ මාධ්‍යයක වවපුවාම අපිට පේන්නේ මෙන්න මේ ආකාරයටයි. ඊට පස්සේ ඔබට අනිත් පසින් පෙනෙනවා එය අපි අන්වීක්ෂයකින් බැලුවොත් එහෙම කොයි ආකාරයකද පේන්නේ කියලා. ඒ අනුව මේ ඇසිඩෝබැක්ටර් කියන බැක්ටීරියාව නිදහසේ ජීවත් වෙන ස්වායු බැක්ටීරියාවක්. එයාට ඔක්සිජන් අවශ්‍යයි ජීවත් වෙන්නට. ඒක නිසා පසේ ඔක්සිජන් තියෙන ප්‍රදේශයේ තමයි නැත්නම් ඔක්සිජන් නිතර ලබාගත හැකි ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. බොහෝ විට පසේ උඩම ස්තරවල ඇසිඩෝබැක්ටර් කියන මේ බැක්ටීරියාව අපිට දකින්නට පුළුවන්. එයා නයිට්‍රජන් ෆික්ස් කරලා නැත්නම් නයිට්‍රජන් තිර කරලා මේ ශාකවල මුල් වලට ලබා ගැනීමට හැකි විදියට පසට ලබා දෙනවා. ඊළඟට අපි කතා කරේ ක්ලොස්ට්‍රීඩියම් කියන බැක්ටීරියාව පිළිබඳව. එයත් නිදහසේ ජීවත් වෙන බැක්ටීරියාවක් බව අපි කිව්වා. එයා නිර්වායු තත්ත්වයටදී තමයි එයාගේ වැඩ කටයුතු කරන්නේ. අපි ඔය ඉස්සෙල්ලා බැලුවා බැක්ටීරියාව ඇසිඩෝබැක්ටර්. එයා ස්වායු, මේ ක්ලොස්ට්‍රීඩියම් නිර්වායු. නැත්නම් ඇනයිරෝබි නිර්වායු. එයා බැලුවොත් මේ විදිහටයි පේන්නේ. එයාගේ එක ඔයගලන් බැලුවොත් පෙනී ටිකක් ලොකුවට මෙතන පේන සෛලයේ එයාගේ ව්‍යුහයේ එක තැනක් ඉදිමිලා වගේ තියෙනවා පේනවා ටිකක් ලොකු වෙලා. ඒක තව ටිකක් අපි විස්තරයතුව බැලුවොත් එහෙම අපිට පේනවා මේ රූපරාමය ඔබට දකින්න පුළුවන්. ඇතුලේ යම්කිසි අමුතු ව්‍යුහයක් තියෙනවා. මෙන්න මේ ව්‍යුහය තුල තමයි එයා මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. එයා නිර්වායු තත්ත්වයට තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එයාට ඔක්සිජන් අවශ්‍යතාවයක් නැහැ. පසේ තිබෙන ඔක්සිජන් අඩු ස්ථාන නැත්නම් ඔක්සිජන් නැති ස්ථානවල මේ ක්ලොස්ට්‍රීඩියම් කියන බැක්ටීරියාව අපිට දකින්නට පුළුවන්. ඒ අනුව එයාට නයිට්‍රජන් තිර කරලා පසට එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ මගින් ශාකවලට නයිට්‍රජන් ලැබෙනවා. ඊළඟට රයිසෝබියම් කියන බැක්ටීරියාව මෙය සහජීවී අවස්ථාවක්. විශේෂයෙන්ම රනිල කුලයේ ශාකවල මූල පද්ධතියේ මූල ගැටිති කියලා අපි හඳුන්වනවා. ව්‍යුහය තුල තමයි මේගොල්ලන් අපිට දකින්නට ලැබෙන්නේ. ඔබ උදාහරණයක් හැටියට ඔබ නිදිකුම්බ ගහක් උදුරලා බැලුවොත් විශේෂයෙන්ම වැලි පසක වගේ තියෙනකොට වඩා හසුවෙන් ඔබට මේ දකින්නට පුළුවන්. උදුරලා බැලුවොත් ඔයගලන්ට පේනවා ඒ මූල පද්ධතියේ ගැටිති තිබෙනවා. ඒ ගැටිති ඇතුලේ තමයි මේ රයිසෝබියම් කියන බැක්ටීරියාව දකින්නට හම්බ වෙන්නේ. ඔබට මේව රූපරාමයේ පේනවා ශාකවල මූල ගැටිති. ඊට පස්සේ මූල ගැටිත්තක් විශාල කරපුවාම ඒක ඇතුලේ
පුංචියට මේ රයිසෝබියම් ඉන්න හැටි අපිට මේ අන්වීක්ෂයකින් බලපුවාම පේනවා. ඊට පස්සේ කෙලවරෙන් ඔබට පේනවා බැක්ටීරියාව නැත්නම් රයිසෝබියම් බැක්ටීරියාව විශාල කළාම අපිට පේන්නේ කොයි වගේද කියලා. ඊළඟට එසොස්පිරිල්ලම් කියන බැක්ටීරියාව මෙයක් සහජීවී බැක්ටීරියාවක්. මෙයාගේ සහජීවීත්වය තිබෙන්නේ සාමාන්‍ය පසක ශාකවල මුල් වලට ආසන්නයෙන් තමයි මේ අය ජීවත් වෙන්නේ වැඩිපුරම. අපි බැලුවොත් එහෙම වෙන්න මේ ශාකය මේ මං හිතන්නේ ඔබට හඳුනා ගන්නට පුළුවන් ශාකයක්. ඒකේ මූල පද්ධතියයි බොහෝ දුරට මේකෙන් පේන්නේ ඔබට. මේකේ නම අපි විද්‍යාත්මක නම බැලුවොත් එහෙම පැනිකම් මැක්සිමම්. ඔබ මේ දකිනවා අපි ගිනි ග්‍රාස් කියලා හඳුන්වනවා. මුලේ අග්‍රයේ විශාල වශයෙන් ශුද්ධ ජීවීන් ඒකරාශී වෙලා ඉන්නවා අපිට දකින්නට පුළුවන්. මේගොල්ලෝ ඉන්නේ මුලෙන් එන ආහාර ලබා ගැනීම සඳහා. අනිත් පැත්තට මේ ශුද්ධ ජීවීන් නයිට්‍රජන් තිර කරන අය නම් ඒගොල්ලෝ නයිට්‍රජන් තිර කරලා ඒ නයිට්‍රජන් පසට ලබා දුන්නාම ඒ පසේ තිබෙන නයිට්‍රජන් ශාකයේ මුල් වලට ලබා ගන්න පුළුවන්. මුල් වලින් එක පැත්තකින් ආහාර ලබා දෙනවා ශුද්ධ ජීවීන් සඳහා. ඒ ශුද්ධ ජීවීන් අනිත් පැත්තට නයිට්‍රජන් ෆික්ස් කරනවා නැත්නම් නයිට්‍රජන් තිර කරනවා. එහෙමත් නැත්නම් ෆොස්ෆරස් ද්‍රාව්‍යතාවය වැඩි කරනවා. ඒ වගේ ශාකයට පෝෂක වර්ග ලබා දීමේ ක්‍රියාදාමයක යෙදෙනවා. ඒක නිසා මේක සහජීවී අවස්ථාවක් හැටියට අපි හඳුන්වනවා. මේ ඉන්නේ ඒ ඇසොස්පිරිල්ලම් විශාලණය කරලා අපි බැලුවොත් පේන්නේ මෙන්න මේ ආකාරයට. මේ හැඩයට අපි කියනවා රොඩ් ෂේප් කියලා. මේ හැඩේ අය තමයි ඇසොස්පිරිල්ලම් කියන්නේ ඒ වගේ හැඩයක් තියෙන බැක්ටීරියා වර්ගයක්. ඊළඟට ෆොස්ෆරස් ද්‍රාව්‍යතාවය වැඩි කරන ජෛව පොහොර සෑදීම සඳහා භාවිතා කරන ශුද්ධ ජීවී. ෆොස්ෆරස් ද්‍රාව්‍යතාවය වැඩි කරන. මේ සඳහා බැක්ටීරියා වර්ගත් ඉන්නවා, දිලීර වර්ගත් ඉන්නවා. බැක්ටීරියා උදාහරණයක් හැටියට ගත්තාම බැසිලස් කියන වර්ගයේ බැක්ටීරියාවන් අපිට හඳුන්වන්නට පුළුවන් ෆොස්ෆරස් ද්‍රාව්‍යතාවය වැඩි කිරීමට හැකි බැක්ටීරියා වර්ගයක්. එය අපිට ජෛව පොහොර නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සියුඩෝමොනාස් වර්ග. සියුඩෝමොනාස් වර්ගය ඒකත් බැක්ටීරියාවක්. ජෛව පොහොර සෑදීම සඳහා භාවිතා කරන්න පුළුවන් ෆොස්ෆරස් ද්‍රාව්‍ය කිරීමේ හැකියාව පවතිනවා. ඊළඟට දිලීර. දිලීර අපි ගත්තොත් එහෙම අපි නිතරම අහලා තියෙන දිලීර වර්ග දෙකක් තමයි පෙනිසිලියම්. අපි දන්නවා ඔබ අහලා තියෙනවා පෙනිසිලින් ලබා ගන්න පෙනිසිලියම් වලින්. ඇස්පර්ජිලස් කියන එකත් නිතරම ඔබ දැකලා ඇති. සමහර ලාවට ගෙදර පාම් පෙත්තක් මේස උඩක ටික දවස් කිහිපයක් තිබුණාම ඒක උඩ හැදෙනවා දිලීර. මේ කියන ඇස්පර්ජිලසුත් හැදෙනවා කළු පාටට. පහසුවෙන්ම ඔබට දකින්නට පුළුවන්. බැක්ටීරියා සහ දිලීර කියන වර්ග දෙකම මේ ෆොස්ෆරස් ද්‍රාව්‍යතාවය වැඩි කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ජෛව පොහොර සෑදීම සඳහා භාවිතා කරන්නට පුළුවන්. බැසිලස් කියන වර්ගය ඔබ බැලුවොත් එහෙම විශාලණය කරලා මෙන්න මේ විදිහටයි පේන්නේ. අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් තමයි මේවා මේ බැක්ටීරියාවන් බලන්නට වෙන්නේ. මෙච්චර විශාල කරලා සාමාන්‍ය අන්වීක්ෂයකින් බැලුවොත් අපිට බොහෝම කුඩාවටයි පේන්නේ. මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් බලුවොත් පේන ආකාරය. ඊට පස්සේ සියුඩෝමොනාස් කියන ආකාරය මේ විදිහටයි පේන්නේ. ඔබ බැසිලස් සියුඩෝමොනාස් දෙකම බැලුවොත් එහෙම එකම විදිහට තමයි අපිට පේන්නේ මුලින්. නමුත් තවත් විශාලණය කරොත් සියුඩෝමොනාස් තවත් පොඩ්ඩක් වෙනස් වෙලා ඔබට පෙනෙයි. ඒගොල්ලන්ට වටේම අපි කියනවා පිලයි කියලා. පිලයි තියෙනවා දකින්නට පුළුවන්. ඊළඟට පෙනිසිලියම් කියන දිලීරය විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන් එහි තියෙන බීජාණු හැදෙන
දරය අති විශේෂ හැඩයකට තියෙන නිසා. මෙන්න මේ හැඩයට ඔබ දකින්න මේ හැඩයට තමයි ඒක තියෙන්නේ. යන්නේ අපිට හඳුනා ගන්නට පුළුවන්. අපි ඒක රෝපණ මාධ්‍යයක වැවුවොත් අපිට පෙට්‍රි ඩීසී එක රෝපණ මාධ්‍යය වැවුවොත් පේන හැටි තමයි ඔබට අනික් පසින් පේන්නේ. වෙනම අපි කියන කොලොනිස් 3ක් හැටියට මෙතන දකින්නට පුළුවන්. පෙනිසිලියම් අපිට ජෛව පොහොර නිෂ්පාදනය සඳහා පාවිච්චි කළ හැකි දිලීරයක්. ඊළඟට ඇස්පර්ජිලස් කියන්නේ දිලීරයක්. එය සාමාන්‍යයෙන් බලපුවාම කළු පාටට පේනවා මැද වටේට සුදු පාටයි. නමුත් විවිධ වර්ණයෙන් මෙය දකින්නට පුළුවන් සමහර ඇස්පර්ජිලස් වර්ග. මේ තියෙන්නේ අපි පරීක්ෂණාගාරයේ වැවුවොත් එහෙම රෝපණ මාධ්‍යයක් පාවිච්චි කරලා ඒගොල්ලන්ව පේන හැටි. එහි බීජාණු තියෙන ආකාරය තමයි මේ පේන්නේ. ඒ අනුව හඳුනා ගන්නට පහසුයි. ඇස්පර්ජිලස් පෙනිසිලියම් ඔබට මතක ඇති කලින් මම පෙන්නවා පෙනිසිලියම් කොයි ආකාරයකටද පේන්නේ කියලා. ඒ අනුව ඇස්පර්ජිලස් සහ පෙනිසිලියම් ඔය විදිහට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන් වන්නේ. මේ දෙකම අපිට ජෛව පොහොර නිපදවීම සඳහා පාවිච්චි කරන්නට පුළුවන්. ඊළඟට නයිට්‍රජන් තිර කළ හැකි තවත් බැක්ටීරියා වර්ගයක් ඉන්නවා. අපි හඳුන්වන්නේ සයනෝ බැක්ටීරියා කියලා. මේ සයනෝ බැක්ටීරියා කියන වර්ගයට අපි කලින් නමක් දීලා තිබුණා නීල හරිත ඇල්ගී කියලා. නමුත් අද අපි මේ නීල හරිත ඇල්ගී කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක බැක්ටීරියාවක් නිසා. නිසා අපි ඒකට කියනවා සයනෝ බැක්ටීරියා කියලා. මීට කලින් අපි වර්ගීකරණ වලත් මේක යොදාගත්තා. අපි මේකට කිව්වේ ඇල්ගී එකක් කියලා. කොළ පාට නිසා තමයි යෝක ඇල්ගී එකක් කියලා කියන්නේ බොහෝ වෙලාවට. එසේ වුණත් මෙය සයනෝ බැක්ටීරියා වර්ගයක්. මොකද නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තියෙන බැක්ටීරියාවන් වලට විතරයි. ඒක නිසා මේක අපි මෙතනින් ඉදිරියට හඳුනා ගනිමු සයනෝ බැක්ටීරියා හැටියට. සයනෝ බැක්ටීරියා වලට උදාහරණ දෙකක් දීලා තියෙනවා මෙතන. ඔබට උදාහරණ දෙකක් තියෙනවා. එකක් නිදහස් ආකාරයක්. නිදහසේ ජීවත් වෙන පරිසරයේ ජලයේ නිදහසේ ජීවත් වෙනවා නොස්ටොක්. ඒ වගේම ගොඩ බිමත් අපිට දකින්නට පුළුවන් නොස්ටොක් තෙතමනීය සහිත ස්ථානවල නොස්ටොක් හැදෙනවා. අනිත් සහජීවී ආකාරය තමයි ඇනබීනා කියන බැක්ටීරියාව. මේකත් සයනෝ බැක්ටීරියාවක්. එයා සහජීවීව ඉන්නේ ඇසොල්ලා කියන පර්ණාංගය එක්ක. එතකොට උදාහරණ හැටියට නිදහස් ආකාරවලට නොස්ටොක් සහජීවී ආකාරයක් හැටියට ඇනබීනා අපිට සලකන්නට පුළුවන්. මේ බැක්ටීරියාවන් අපි දකින්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම නොස්ටොක් මෙන්න මේ විදිහටයි පේන්නේ. නොස්ටොක් අපිට පේන්නේ සෙවල ගොඩක් වගේ ජෙලි ආකාරයට දකින්නට පුළුවන්. ජලයේ හෝ තෙත් තියෙන ගොඩබිම් පරිසරයේ මේවා අපිට දකින්නට පුළුවන්. නොස්ටොක් කියන්නේ. නොස්ටොක් අපි බැලුවොත් එහෙම එහි විශාල කරලා මෙන්න මේ විදිහටයි අපිට දකින්නට පුළුවන් වෙන්නේ. මේකේ මැද එක්තැනක ඊතලයක් ගහලා තියෙනවා ඔබට පේනවා ඇති. එතන තියෙන්නේ විශේෂ සෛලයක්. අන්නේ සෛලය ඇතුලේ තමයි මේගොල්ලන්ට නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව නැත්නම් නයිට්‍රජන් තිර කරන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. අපි හෙටරෝසිස්ට් එකක් කියලා හඳුන්වනවා මේක. ඒක තුල තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. එතකොට යාට නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තිබෙනවා. ඊළඟට ඇසොල්ලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දකින්නේ මේ ශාකය. ඔබට මේ ශාකය දකින්නට පුළුවන් කුඹුරු වල ගොයම් අතර වතුර මත පාවෙමින් තියෙනවා. එමත් නැත්නම් සමහර පොකුණු වල වතුර එකතු වෙලා තියෙන තැන්වල මේ ශාකය බහුල වශයෙන් දකින්නට පුළුවන්
බොහොම ලේසියෙන් වගාවක් හැටියට වගා කරන්නටත් පුළුවන්. මෙහි වටිනාකම තිබෙන්නේ මේ ඇසොල්ලා කියන මේක පර්ණාංගයක්. මේ පර්ණාංගයේ සහජීවීව ජීවත් වෙන සයනෝබැක්ටීරියාවක් ඉන්න නිසා. ඒ සයනෝබැක්ටීරියාව මේක ලොකු කරලා අපි බැලුවොත් එහෙම පේන්නේ මෙන්න මේ විදිහටයි. මේකේ යටිපැත්තේ ජීවත් වෙනවා ඇනබීනා කියලා බැක්ටීරියාවක්. නැත්නම් මේක සයනෝබැක්ටීරියාවක්. සහජීවීව ජීවත් වෙන නිසා තමයි අපි මේක සහජීවී ආකාරයක් කියන්නේ. එතකොට මේ ඇසොල්ලා වල පත්‍රයේ යට තියෙන කුහර යටිපැත්ත බලපුවාම යටිපැත්තේ කුහර වගේක් තියෙනවා. අන්නේ කුහරයේ තුල තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. කවුද? ඇනබීනා. ඒතර ඇනබීනා වලට හැකියාව තියෙනවා නයිට්‍රජන් තිර කරන්නට. ඒතර නයිට්‍රජන් තිර කළා මේ ශාකයට ඇසොල්ලා ශාකයටත් ඒක ලබා ගන්නට පුළුවන්. සහ අනිකුත් එක්ක මෙයා ජීවත් වෙන ජලයට එකතු වෙනවා. ඒ අනුව ඒ පසට එකතු වෙනවා. ඒ අනුව ඒගොල්ලන්ට හැකියාව ඇති වෙනවා ශාකවලට ඒව පසෙන් හෝ ජලයෙන් හෝ උරලා ලබා ගන්නට ඒ නයිට්‍රජන්. ඒක නිසා තමයි අපිට මේ ඇසොල්ලා ඇනබීනා වැදගත් වෙන්නේ. ඒ අනුව අපේ කුඹුරු වල එහෙම නැත්නම් දිය කඩਿතිවල මේ ඇසොල්ලා වගා කිරීමේ හැකියාව තියෙනවා. පහසුවෙන් වගා කළ හැකි. ඒ වගේම ඒ සාරයන් අපිට ජෛව පොහොර නිපදවීම සඳහා ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට ෆොස්ෆරස් චලතාව වැඩි කරන ජෛව පොහොර සෑදීමට භාවිතා කරන ශුද්ධ ජීවීන් කවුද? අපි සඳහන් කරා අපි ඔය ඉස්සෙල්ලා දිලීර සහ බැක්ටීරියා කියන වර්ග දෙකම සඳහන් කළා ෆොස්ෆරස් ද්‍රව්‍යතාව වැඩි කිරීම සඳහා භාවිතා කරන. මෙතනදී ෆොස්ෆරස් චලතාව සඳහා වැඩි කරන. චලතාව වැඩි කරන ජෛව පොහොර සාධන අපි පාවිච්චි කරන්නේ දිලීරක මූලය. දිලීරක මූලය විශේෂයෙන්ම අපි ඒකට කියනවා ආබස්කියුලර් මයිකොරයිසා නැත්නම් ආබස්කියුලර් දිලීරක මූලය. මේ දිලීරක මූලය කියන්නේ මොකක්ද කියලා පිළිබඳව අපි බැලුවොත් එහෙම දිලීරක මූලය අපිට පේන්නේ ශාකයක මූල පද්ධතියේ ජීවත් වෙන දිලීර හැටියට. මේක වචනය ඉංග්‍රීසි වචනය මයිකෝරයිසා, සිංහල වචනය දිලීරක මූලය. මුලේ දිලීර ජීවත් වෙන අවස්ථාවක් තමයි මේක. ඒතර ශාකයක මුලක මේ මූල පද්ධතිය ඔබට පේනවා. ඒ මූල පද්ධතියේ දිලීර හටගෙන ඒ දිලීර පස තුලට වර්ධනය වෙලා ජාලයක් හැටියට නිර්මාණය වෙලා තියෙනවා. ඔබට මේ රූපරාමයෙන් දකින්නට පුළුවන්. ඒ අනුව සාමාන්‍ය ශාකයක මුලට තියෙන හැකියාවට වඩා දිලීරක මූලයක් සහිත ශාකයකට පෝෂක කොටස් ලබා ගැනීමේ හැකියාව වැඩි. ඊට අමතරව මේ ඉන්න දිලීරයට හැකියාව තියෙනවා පසෙන් පෝෂක කොටස් සහ ජලය, අනිජ ලවණ සහ ජලය දෙකම එයාට ඇතුළට උරලා අරගෙන මේ ශාකයේ මූල පද්ධතියට පරිවහණය කරලා ලබා දීමේ හැකියාවක් පවතිනවා. අපි අවට සාමාන්‍යයෙන් අපි දකින ශාකවල 70%ක් 75ක් විතරම ශාකවල මේ දිලීරක මූලය පවතිනවා. මේක 100 ගණක් හැටියට සංඛ්‍යාව එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්නට පුළුවන්. නමුත් බොහෝ විට අපි කියන්නේ 4න් 3ක විතර ශාක ප්‍රමාණයකට මේ දිලීරක මූලය තිබෙනවා. ඒක නිසා ඒ ශාක වඩා පහසුවෙන් වර්ධනය වෙනවා. මොකද එයාගේ ශාකයක තිබෙන සාමාන්‍ය මුල් පද්ධතියට වඩා වැඩි වර්ධනය වෙච්ච මුල් පද්ධතියක් හැටියට දකින්නට පුළුවන් මේ දිලීර එහි තියෙනකොට. මොකද දිලීර වලට තියෙන හැකියාව ශාක මුල් වලට නැහැ. දිලීරයකට පුළුවන්කමක් තියෙනවා යම්කිසි කාබනික ද්‍රව්‍යයක් දි รา පත් කරවලා ඒකේ තියෙන පෝෂක ද්‍රව්‍ය උරා ගන්නට.
ශාකයක මුලකට ඒ හැකියාව නැහැ. ඒ හැකියාව පවතින නිසා දිලීරක මූලය කියන එක හරි වැදගත් මෙතනදී. ඒ සඳහා තියෙන දිලීර වර්ගත් අපිට වැදගත්. ඒවා අපි ජෛව පොහොර හැටියට පසට යොදපුවාම මේ ආකාරයට ශාකවල මූල පද්ධතියට ඒවා සම්බන්ධ වෙලා ශාකවල වර්ධන වේගය වැඩි කිරීමේ හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. ඒ අනුව දිලීරක මූලය ඇති ශාකයක මුල් පද්ධතියකුත් දිලීරක මූලය නැති ශාකයක මුල් පද්ධතියකුත් ගත්තාම ඒ දෙක අතර විශාල වෙනසක් අපිට පේන්නට තිබෙනවා. ඔබට රූප රාමුවෙන් පේනවා ඒ දිලීරක මූලය තියෙන පැත්තකුයි නැති පැත්තකුයි කොයි ආකාරයකටද කියලා. දිලීරක මූලය තියෙන්නේ පවතින්නේ කොහොමද කියන එක අනිත් රූප රාමුවෙන් ඔබට පේනවා. ශාක මුලෙන් එළියට ආපු දිලීර සූත්‍රිකා ඔබට දැකිය හැකියි. ඒවා පස තුළට විහිදිලා ගිහිල්ලා ඒ තුලින් තමයි මේ පෝෂක ද්‍රව්‍ය සහ ජලය උරා ගැනීම සිදු කරන්නේ. ඒ අනුව මෙම දිලීරක මූල මයිකොරයිසා නැත්නම් දිලීරක මූල අපිට භාවිත කරන්න පුළුවන් ජෛව පොහොර නිෂ්පාදනය සඳහා. දැන් අපි බලමු ජෛව පොහොර සකසා ගන්නේ කොහොමද කියලා. ජෛව පොහොර සැකසීම සඳහා භාවිතා කළ හැකි ශුද්‍රජීවීන් පිළිබඳවයි මම කලින් විස්තර කළේ. දැන් මේ ශුද්‍රජීවීන් අපිට වෙන් කළා අරගෙන යම්කිසි ඒගොල්ලන්ට ජීවත් වීම සඳහා ආහාර සහිත මාධ්‍යයක දාගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ ජෛව පොහොර නිෂ්පාදනය කරන්නට. ඒ අනුව අපි ජෛව පොහොර නිපදවන ක්‍රම කීපයක් තිබෙනවා. ඒ අතරින් අපිට ගොවිපලේදී හෝ නිවසේදී ජෛව පොහොර නිපදවා ගැනීම සඳහා තිබෙන සරල ක්‍රම කීපයක් තිබෙනවා. ඊට අමතරව විද්‍යාගාරයේදී එහෙමත් නැත්නම් කාර්මිකව මෙය විශාල පරිමාණයෙන් සිදු කිරීම සඳහා භාවිතා කරන ක්‍රමක් තිබෙනවා. මේ අතරින් විද්‍යාගාරයේදී හෝ කර්මාන්ත මට්ටමින් මෙය නිෂ්පාදනය කිරීමේදී අපට මිල අධික උපකරණ රාශියක් අවශ්‍ය වෙනවා. නිසා අපි මෙතනදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. ගොවිපලේදී එහෙමත් නැත්නම් අපේ නිවසේ අපිට කරගත හැකි ජෛව පොහොර සැකසීම කොයි ආකාරයකටද කරන්නේ කියන එක පිළිබඳව අපි මෙතනදී ටිකක් සාකච්ඡා කරලා බලමු. අපිට ජෛව පොහොර සැකසීම සඳහා අවශ්‍ය කරන දේ මොනවද කියලා අපි මෙන්න මේ විදිහට බලමු. අපිට මෙන්න මේ බැරල් එක අපිට ගන්නට පුළුවන්. මිලදී ගන්නට පුළුවන්. මේක බොහොම මිල අඩු මිලකට අපිට ලබාගත හැකි බැරල් එකක්. ප්ලාස්ටික් බැරල් එකක්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා බාල්දියක් ජලය ලබා ගැනීම සඳහා. ඊළඟට අපිට අවශ්‍යයි අමු ගොම. දැන් ශුද්‍ර ජීවීන් අපිට අවශ්‍යයි මෙතනදී ඒ ශුද්‍ර ජීවීන් ලබා ගැනීම සඳහා සහ මාධ්‍යයක් සඳහා තමයි මාධ්‍යයක් අවශ්‍ය නිසා ඒ සඳහා තමයි අපි මේ අමු ගොම පාවිච්චි කරන්නේ. මේ පහසුවෙන් ඔබට ලබා ගත හැකි දේවල් වලිනුයි අපි මේ සාකච්ඡා කරන්නට යන්නේ. අමු ගොම ලබා ගත හැකි. ඊළඟට ඔබ මේ දකින්නේ අපි මේකට කියන්නේ මොලෑෂස් කියලා. මේක නිකන් හකුරු වගේ එකක්. සාමාන්‍යයෙන් සීනි නිෂ්පාදනයේදී එන අතුරු ඵලයක්. නිසා ටිකක් මිල අඩුවට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා තමයි අපි මොලෑෂස් ගන්නෙ. මොලෑෂස් නැත්තම් අපිට මේ වෙනුවට දුඹුරු සීනි ගන්නට පුළුවන්කමක් තියෙනවා. සහ එහෙම නැත්තම් අපිට හකුරු උනත් ගන්න පුළුවන්. නමුත් මිල අධිකයි. ඒක නිසා අපි ඔය මොලෑෂස් පාවිච්චි කරන්නේ මිල අඩුවට ඒක ලබාගත හැකි නිසා. ඊළඟට අලු අපි සාමාන්‍යයෙන් අපේ ලිප්වල දර ලිප්වලින් එන අලු තිබෙනවා නම් අන්න ඒ අලු පාවිච්චි කරන්නට පුළුවන් මේකට. එතකොට ඊට අමතරව කිරි ටිකක් අපිට අවශ්‍ය වෙනවා.
අලුත් කිරි මේක එළ කිරි, මී කිරි කිමුණ උනත් අපිට කිරි වර්ගයක් පාවිච්චි කරන්නට වෙනවා මෙතනදී. ඊට අමතරව අපි පාවිච්චි කරනවා රොක් ෆොස්ෆේට්. ඔබ දන්නවා අපේ තියෙනවා එප්පාවල රොක් ෆොස්ෆේට්. අපි ERP කියලා තමයි යක හඳුන්වන්නේ. ඒ රොක් ෆොස්ෆේට් පාවිච්චි කරලා අපිට මේ ජෛව පොහොර සකසා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව ඔබ මෙහි දකින්නේ ජෛව පොහොර නිවසේදී හෝ ගොවිපළේදී සාදා ගැනීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය. දැන් මේ ද්‍රව්‍යයන් ප්‍රමාණාත්මකව අපි පෙන්වුවොත් එහෙම අපිට අවශ්‍යයි පිරිසිදු ජලය ලීටර් 100ක් සහ 10ක්. ඒ කියන්නේ 110ක් උපම ඕනේ. අමුගුම ලීටර් 50ක් අපිට අවශ්‍යයි. දවාලු කිලෝග්‍රෑම් 2ක් අපිට අවශ්‍යයි. එප්පාවල රොක් ෆොස්ෆේට් කිලෝ 2ක් අවශ්‍යයි. කිරි නැවුම් කිරි අලුත් කිරි අපිට අවශ්‍යයි ලීටර් 2ක් සහ මොලෑෂස් ලීටර් 2ක් හෝ ඒ වෙනුවට දුඹුරු සීනි කිලෝ 2ක් ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ටික තමයි අපිට මේ සකසා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ. ඊළඟට මේ ගත්ත නිල් පාට බැරල් එක අපි ඉස්සෙල්ලා පෙන්නුවා මේ බැරල් එක. ඒක අපි යම්කිසි සැකසීමක් කරන්නට ඕනේ. ඒකේ උඩින් තියෙනවා ප්ලාස්ටික් පියනක් සාමාන්‍යයෙන්. මේ පියන සිදුරක් අපි හදනවා. සිදුරක් හදලා ඒකට ප්ලාස්ටික් බටයක් අපි රිංගවනවා. ඒ බටේට අපි දාගන්නට ඕනේ තව කරාමයක්. අරින්න වහන්න පුළුවන් වෙන්න වඩා පහසු වෙන්න අපි කරාමයක් යොදා දාගන්නවා. ඊට පස්සේ ඒක ඒ බටේ ගෙනහිල්ලා ප්ලාස්ටික් බෝතලයකට අපි පාවිච්චි කරන බීම බෝතල්, වතුර බෝතල් තියෙනවා. ඒ වගේ බටේ ගෙනහිල්ලා ඒ වගේ බෝතලයක් ඇතුළට අපි දාගන්නවා. ඒ අනුව අර සිදුර විදන එක තමයි මේ පළවෙනි රූපරාමයෙන් ඔයගලන්ට පේන්නේ. ඒ සිදුරක් විද ගන්නවා. ඊට පස්සේ බටේ දාලා අර විදිහ එකක් අපි බෝතලයක් ඇතුළට දාගන්නවා. බෝතලේ ඇතුළේ වතුර තියෙනවා ඔබට පේනවා. ඒ වතුර තුලට තමයි අරක යවන්නේ. අපි බලමු ඇයි අපි මෙහෙම එකක් හදාගන්නේ කියලා. මේක මුලින්ම හදාගත යුතු එකක්. මේක හදාගත්තට පස්සේ තමයි අපි ඊටු වැඩ ටික කරන්නේ. අපි බලමු මේකේ ඇයි මෙහෙම අපි හදන්නේ කියලා ඉස්සරහට. ඊළඟට පළවෙනි පියවර ලෙස මේ තියෙන අපේ අර බැරල් එක ඇතුළට ප්ලාස්ටික් බැරල් එක ඇතුළට අපි දානවා ජලය ලීටර් 100ක්. මේ බැරල් එකේ ප්‍රමාණය ලීටර් 200ක්. ඒක ඇතුළට ලීටර් 200ක් දාන්න පුළුවන්. අපි ලීටර් 100ක ජලය දානවා. ඊට පස්සේ අමුගොම කිලෝග්‍රෑම් 50ක් අපි කලින් කිව්වා අවශ්‍යයි කියලා. ඒ අමුගොම ටික මේකට දානවා. ඒත් එක්කම දවාලු කිලෝ 2ක් සහ රොක් ෆොස්ෆේට් කිලෝ 2ක් අපි මේක ඇතුළට දානවා. දාලා මේක හොඳට කලවම් කරනවා. කලවම් කරලා දැන් මේක ඔබට පේනවා මේක හොඳට සීල් කරන්න පුළුවන් බැරල් එකක්. ඒකේ ලෝහ පටියක් තිබෙනවා. ප්ලාස්ටික් පියන උඩින් තියෙනවා. ප්ලාස්ටික් පියන තියලා ලෝහ පටිය දාලා මේක තද කරන්නට හැකියාව තිබිය යුතුයි. ඒකට හේතුව මේකේ පැසීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා මේ දැම්මට පස්සේ. ඒ පැසීමේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් හැටියට වායුන් නිෂ්පාදනය වෙනවා. ඒ වායුන් නිසා මේක ඇතුලේ පීඩනයක් ඇති වෙනවා. අන්නේ පීඩනය නිසා මේක අපිට හොඳට වහලා ඒ පීඩනය අවම කිරීම සඳහා තමයි අපි අර එළියට බටයක් දාලා ඒ වැඩිපුර එන වායුව එළියට ගන්න. දැන් මේක ලෝහ පටිය දාලා ප්ලාස්ටික් පියන දාලා තද කරපුවාම මේක තුල නිර්වායු තත්වයක් ගොඩ නැගෙනවා. දැන් අපිට මේ ඉන්න අපි ගොම වලින් අපිට එන ශුද්ධ ජීවීන්, නිර්වායු ශුද්ධ ජීවීන් ඒගොල්ලන්ව වර්ධනය කර ගැනීම සඳහා අපිට අවශ්‍යයි නිර්වායු තත්ත්වයන්. ඒ නිර්වායු තත්ත්වෙන් හැදීම සඳහා තමයි අපි මේක ප්ලාස්ටික් පියනක් දාලා ලෝහ පටියකින් තද කරලා මේක සම්පූර්ණයෙන්ම වසා තබන්නේ. දැන් මේ පළවෙනි පියවර. දෙවැනි පියවරේදී අපිට තියෙන තව ලීටර් 10ක් වෙනවම අවශ්‍යයි.
ඒ ජලය ලීටර් 10ක් මොලෑෂස් ලීටර් 2ක් කිරි ලීටර් 2ක් අර ප්ලාස්ටික් බඳුනකට දාලා වෙනම අපි එකට කලවම් කරගන්නවා. ඒතර ජලයයි මොලෑෂස්ුයි කිරි එකට දාලා කලවම් කරලා හදාගන්න එක අර කලින් අපි ගොමයි ජලයයි අපි ගත්ත අලුයි දිය කරගත්ත අලුයි ඊළඟට අපි තව දැම්මා ඒකට රොක් ෆොස්ෆේට් ඒ ටිකයි දිය කරගත්ත ද්‍රාවණයට අපි එකතු කරනවා තුන්වෙනි පියවර හැටියට. දෙවෙනි පියවරේදී අපි ජලයයි මොලෑෂස්ුයි කිරි එකට එකතු කරලා හදා ගන්නවා. තුන්වෙනි පියවර ඒ ටික අපි කලින් අපි දිය කරගත්ත ද්‍රාවණයට එකතු කරනවා. හතරවෙනි පියවරේදී අපි ඒ ටික ඔක්කොම එකට කලවම් කරනවා ඒ තනි පැත්තට. අපි මේක කලවම් කරන්නේ එකම පැත්තට එකම දිශාවට දිශාවන් දෙකකට කරන්නේ නැහැ සාමාන්‍යයෙන් එකම දිශාවට තමයි අපි මේක කලවම් කරගන්නේ. පියවර 4. ඊට පස්සේ මේ හදාගත්ත ද්‍රාවණය අපි මාස 2ක කාලයක් පැසවීමේ ක්‍රියාවලියට ලක් කරනවා. පැසවීමේ ක්‍රියාවලියකට ලක් කරනවා. මේ පැසවීමේ ක්‍රියාවලියදී සිද්ධ වෙන්නේ අපි මේක සම්පූර්ණයෙන්ම වහපුවාම මම ඉස්සෙල්ලා කිව්වා මේකේ ප්ලාස්ටික් මූඩිය දාලා ඒක වටේට අර යකඩ පට්ටම හද කරලා මේක සම්පූර්ණයෙන්ම වහනවා අපි. වහපුවාම ඇතුළට ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඔක්සිජන් යන්නේ නැහැ. ඒ කියන්නේ ඇතුළ අපි නිර්වායු තත්ත්වයට තමයි තවන්නේ. දැන් නිර්වායු තත්ත්වයට තමයි පැසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ අනුව මේක ඇතුලේ ජලය තියෙනවා, අමුගුම තියෙනවා, දැවාලු තියෙනවා, මොලෑෂස් තියෙනවා, රොක් ෆොස්ෆේට් තියෙනවා, කිරි තියෙනවා. මේවා මේ ක්ෂුද්‍ර ජීවීන් සඳහා ආහාර. එතකොට ඒගොල්ලන්ට උමනා කරන දේවල් අපි මේක ඇතුළට දාලා තියෙනවා. ඒගොල්ලෝ වේගයෙන් මේක ඇතුලේ වර්ධනය වෙනවා. ඒතර වර්ධනය වෙනකොට මේ පැසීමේ ක්‍රියාවලිය නිසා මේ වර්ධනය සිද්ධ වෙනකොට ඒගොල්ලෝ වායුන් නිෂ්පාදනය කරනවා. මේ වායුන් උඩට එනවා. ඒ වායුන් උඩට ඇවිල්ලා හුඟක් උඩ එකතු වුණොත් එහෙම මේක පුපුරලා යන්නට පුළුවන්. ඒක නිසා තමයි අපි අර මුලින්ම සිදුරක් විදගෙන ඒකට ප්ලාස්ටික් වටයක් දාලා ඒක ගෙනල්ලා අර බෝතලයක් ඇතුළට දැම්මේ. බෝතලේ වතුර තියෙනවා 3 කාලක් විතර. ඒකේ යටට අපි දාලා තියෙන්නේ බටේ. මොකද ඔක්සිජන් මේක ඇතුළට යන එක නවත්තන්න. දැන් ඒක නිසා මේක නිර්වායු තත්ත්වයට තමයි තිබෙන්නේ. ඒතර මාස 2ක විතර කාලයක් මේ විදිහට තිබුණාම මේ පැසීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙලා මේකේ ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් වර්ධනය වෙනවා. සහ පෝෂක විශාල ප්‍රමාණයක් මේක ඇතුලේ තිබෙනවා මේ වෙනකොට. මොකද ක්ෂුද්‍ර ජීවීන් විසින් ඒවා ජීර්ණය කරනවා. ජීර්ණය කළා ශාකවලට ලබාගත හැකි ආකාරයට පෝෂක කොටස් පවතිනවා. මාස 2කට පස්සේ මේක විවෘත කරලා අපි එළියට ගන්නවා. මේක අරගෙන පෙනේරයක් පාවිච්චි කරලා පෙරනවා. ඒක පෙරන්නේ මෙතන ලොකු වංශුන් තිබුණොත් එහෙම අපිට ඒක සාමාන්‍ය ස්ප්‍රේ යන්ත්‍රයක් පාවිච්චි කරගෙන සිනයක් පාවිච්චි කරගෙන ඉසින්නට බැරි නිසා මේ ගන්නා ද්‍රාවණයක ද්‍රවයක් හැටියට තමයි අපි ගන්නෙ. ඒ ද්‍රවය අපි තනුක කරන්නට අවශ්‍යයි. මොකද මේක බොහොම හුඟක් සාන්ද්‍රව තමයි පවතින්නේ. සාන්ද්‍ර ද්‍රාවණය අපිට කෙලින්ම ශාකවලට යොදන්නට බෑ. ශාක හානි වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේක පෙරලා අරගෙන ඒක තනුක කරනවා. තනුක කරනකොට සාමාන්‍යයෙන් අපි එක කොටසක් කොටස් 10 20 අතර ප්‍රමාණයකට තනුක කරනවා. මෙතනදී සමහර කුඩා පැලවලට අපි දානවා නම් සමහර වෙලාවට එකට 50 විතර ප්‍රමාණයටත් අපි මේක තනුක කරනවා. අපි භාවිතා කරන්නට යන්නේ කොතනද කියන එක අනුව මේ තනුක කිරීම වෙනස් වෙනවා. ඒ අනුව
ඒ විදිහට තනුක කරලා ගන්න ද්‍රාවණය ස්ප්‍රේ යන්ත්‍රයක් ඇතුළට දාලා අපිට පුළුවන්කම තියෙනවා ඉසින්නට ශාකයේ කොළවලට පත්‍ර මතට පතනය වෙන ලෙස අපිට ඉසින්නට පුළුවන්. ඒක එක් ආකාරයක්. එසේ නොවේ නම් අපිට පසට යොදන්නටත් පුළුවන්. පසට යොදන්නටත් පුළුවන්. මේ ආකාරයට තමයි මේ ජෛව පොහොර නිෂ්පාදනය කරන්නේ. ඒ අනුව ඔබට පුළුවන්කම තිබෙනවා ගෙදරදීම එහෙමත් නැත්නම් ඔබේ ගෙවත්තේ මේ වැඩ කටයුත්ත කරගන්නට. ඊළඟට අපි බලනවා තවත් ආකාරයකට ජෛව පොහොර සකසන විදිහ. දැන් අපි කලින් එකේදී කරේ ගොම වලින් තමයි ඉන්න ශුද්‍ර ජීවීන් අපි ගත්තේ. දැන් අපි ඔය ඉස්සෙල්ලා කතා කරා පසේ ඉන්න ශුද්‍ර ජීවීන් පාවිච්චි කරන්න පුළුවන් ජෛව පොහොර නිපදවා ගන්නට. අපිට මෙතනදී මතුවෙන ගැටලුව තමයි පසේ ඉන්න ශුද්‍ර ජීවීන් වෙන් කරලා ගන්නේ කොහොමද කියන එක. දැන් විද්‍යාගාරයක නම් අපිට මේ වැඩේ කරන්නට පුළුවන්. අපි કૃත්‍රිම මාධ්‍ය පාවිච්චි කරලා ඒ මාධ්‍ය වල වවලා ඒගොල්ලන්ව ඊට පස්සේ විශාල මාධ්‍යයකට දාලා ඒගොල්ලන් අපිට සකසලා ගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් අපිට නිවසේ හෝ සාමාන්‍ය ගොවිපලකදී මේ වැඩ කටයුත්ත කරන්න බෑ. ඒක නිසා අපි පස් සාම්පල් එකක් අරගෙන ඒකේ ඉන්න ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන ආකාරයට යම්කිසි කාලයක් ඒගොල්ලන්ව තවත් ආහාර ද්‍රව්‍ය ටිකක් එක්ක මිශ්‍ර කරලා තබලා ඒගොල්ලන් වර්ධනය වුණාට පස්සේ ඒක තවදුරටත් වර්ධනය කරගන්නට අපිට ක්‍රම විදි සකසා ගන්නට පුළුවන්. ඒ අනුව අපි ජෛව පොහොරක් සකසා ගන්නවා. ඉතා පහසුවෙන් මේකත් සකසා ගන්නට පුළුවන්. අපි මේ පස් ගන්නකොට මතු පිට පස් සාමාන්‍යයෙන් අපි කියන්නේ සෙන්ටිමීටර් 5ක් තුල තිබෙන පස් සාම්පල් එකක් අපි ගන්නවා. අපිට කිලෝ එකක් අවශ්‍යයි. බොහෝ විට රනිල කුලයේ ශාකවල මුල් පැතිරී තියෙන ප්‍රදේශයකින් අපි ගත්තොත් ඒක අපිට වඩා පහසුයි. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන ආකාරයේ බැක්ටීරියාවන් ඒ තුල ඉන්නවා. එසේ නැත්නම් බාධා නොවූ ප්‍රදේශයක නිතර බාධා නොවූ ප්‍රදේශයකින් 5 කිලෝග්‍රෑම් එකක් අපිට ගන්නට පුළුවන්. අපිට ඕනේ යම්කිසි කැලෑවකින් අපිට මේක ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් රනිල කුලේ ශාක අපි අවට නිතරම අපි දකිනවා. අන්නේ ශාක මුල් පද්ධතිය අවටින් අපිට මේ 5 කිලෝග්‍රෑම් එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ පිදුරු හෝ වියලි උණ පත්‍ර වලින් කිලෝ එකක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට 10 කිලෝ 5ක් අපිට අවශ්‍ය වෙනවා. සහල් නිවුඩු කිලෝ 2ක් අවශ්‍ය වෙනවා. විෂ්කම්භය සෙන්ටිමීටර් 50ක විතර ප්‍රමාණයේ බේසමක් අපිට අවශ්‍ය වෙනවා. මේ ටික තමයි මුලින්ම අපිට ශුද්‍ර ජීවීන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය වෙන්නේ. දැන් ඔබ මේ දකින්නේ මේක කරන ආකාරය වීඩියෝවකින් මුලින්ම ඔබට පේනවා පස් සාම්පල් එකක් ශාකයක් අවටින් ලබා ගන්නා විදිය. මතු පිට පස් වලින් තමයි අපි මේක ගන්නෙ. මෙතනදී ඔබට පේනවා පස් සාම්පලේ මුල් තිබෙනවා. මේ හොඳට සුද්ධ කරලා අපි පස් සාම්පල් එක පැත්තකින් තබාගෙන ඊට පස්සේ කිරා ගන්නවා අර අපි කිව්වේ පිදුරු හෝ එහෙම නැත්නම් උණ කොළ. ඊට පස්සේ ඉතුරු අපි කියපු දේවල් ටිකත් එකට එකතු කරලා මිශ්‍ර කිරීමක් කරනවා මෙතන. ඊට පස්සේ ජලය යොදනවා. ජලය යම්කිසි ප්‍රමාණයක් තෙත් වෙන්නට ජලය යොදන්නට අවශ්‍යයි. මොකද ශුද්ධ ජීවීන් වර්ධනය වීම සඳහා. ඉන්පසුව වාජනය අර ප්ලාස්ටික් බේසම අරගෙන ප්ලාස්ටික් බේසමට මේක දාලා මැද අපි පොඩි සිදුරක් වගේ එකක් හදනවා. මොකද ඒ ඔක්සිජන් හොඳට සැපයීම සඳහා තමයි අපි මේ වැඩ කටයුත්ත කරන්නේ. ඊට පස්සේ මේක අපි දවස්
4න් 4ට මේක අවුස්සනවා. එහෙම නැත්නම් මිශ්‍ර කරනවා. හොඳට මිශ්‍ර කරමින් දවස් 4න් 4ට මාසයක පමණ කාලයක් තිබෙනවා. මාසෙ වහලා මේක අපි හෙවණ තියෙන ස්ථානයක තියලා වහනවා. වහලා මාසයකට විතර පස්සේ අපි මේක බැලුවොත් එහෙම ඔයගලන්ට පෙනේවි මේකේ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. විශේෂයෙන්ම දිලීර වර්ග වර්ධනය වෙලා තියෙනවා පෙනෙයි. අපිට බැක්ටීරියා වර්ධනය වෙලා තියෙන එක වතාවට පේන්නේ ප්‍රධාන වශයෙන් දිලීර තමයි මෙතනදී වර්ධනය වෙන්නේ. එතකොට අපි මෙතනදී කරන්නේ ක්ෂුද්‍ර ජීවීන් පසේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් අපි අපට ජෛව පොහොර නිපදවීම සඳහා අපේ මාධ්‍යයක් තුලට ගැනීම. පස්වල තමයි මුල හිටියේ. ඊපස්සේ අපි දැන් මේ මාධ්‍යයකට අරගෙන වවාගෙනයි ඉන්නේ. ඊළඟට ක්ෂුද්‍ර ජීවී වගාව සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දැන් අපි මේ වෙන් කරගත්ත ක්ෂුද්‍ර ජීවීන් අපිට අවශ්‍යයි තවදුරටත් වර්ධනය කර ගන්නට. ඒ සඳහා අවශ්‍ය කරගන්න අමුද්‍රව්‍ය තමයි මේ. දැන් අපි සකස් කරගත්ත ක්ෂුද්‍ර ජීවීන්ගේ මිශ්‍රණයෙන් අපිට කිලෝ 0.5ක් නැත්නම් කිලෝ භාගයක් ග්‍රෑම් 500ක් අපිට අවශ්‍යයි. මොලෑෂස් ලීටර් 15ක් ඔබට මම කලින් කිව්වා මොලෑෂස් කියන්නේ මොනවද කියලා. මොලෑෂස් ලීටර් 15ක් හෝ දුඹුරු සීනි කිලෝ 15ක් අපිට අවශ්‍යයි. ඊළඟට පිරිසිදු ජලය කිලෝ 75ක් අපිට ලීටර් 75ක් අපිට අවශ්‍යයි. පිරිසිදු ජලය කියන එකෙන් අදහස් කරන්නේ මෙතනදී ජලය අපි දන්නවා ටැප් වතුර තියෙනවා. අපි ටැප් වතුර පාවිච්චි කරන්නේ නැහැ. හේතුව ඒක ක්ලෝරින් තියෙන නිසා. මොකද එහෙම වුණොත් ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. නැත්නම් ඔවුන්ට හානි ගෙන දෙන්නට පුළුවන්. ඒක නිසා අපි ක්ලෝරින් රහිත පිරිසිදු ජලය තමයි අපි මෙතනදී පාවිච්චි කළ යුතු වෙන්නේ. ඒතර පිරිසිදු ජලය ලීටර් 75කුත් ලීටර් 100ක පියන සහිත බඳුනකුත් අපිට මෙතනදී අවශ්‍ය වෙනවා. ඊළඟට අපි දැලක් පාවිච්චි කරනවා. මල්ලක් වගේ හදාගත්ත කුඩා සිදුරු සහිත දැලක් තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. ප්ලාස්ටික් දැලක් තමයි අපි හුඟක් වෙලාවට මේකට පාවිච්චි කරන්නේ. යකඩ දැලක් නොවේ. සකසා ගන්න ආකාරය බැලුවොත් මේ වීඩියෝව ඔබට දකින්නට පුළුවන් YouTube තුල මේ තියෙන්නේ දැල ඔයගොල්ලන්ට පේනවා. ඒ දැලට අර ගත්ත මාධ්‍යයෙන් අපි දානවා එකතු කරනවා ඒක දැලට සහ දැල බැඳලා අපි හදා ගන්නවා ගොට්ටක් වගේ එකක්. ඒක ඇතුළට අර ටික දානවා. ඊට පස්සේ මේ මොලෑසස් මැනලා ඒ ප්‍රමාණය එකට දානවා. ඊට පස්සේ ජලය එකතු කරනවා. එකතු කරලා අර අපි හදාගත්ත ගොට්ට නැත්තම් ඒ මාධ්‍ය අපේ ක්ෂුද්‍ර ජීවීන් ඉන්න මාධ්‍ය එක තුලට දාලා එක පැත්තට අපි මිශ්‍ර කරනවා. ඒ මිශ්‍ර කරනවා අපිට පේනවා. ඊට පස්සේ මේක ඉස්සෙල්ලා වගේම වහනවා. පියනකින් වහලා සීල් එකක් දානවා. මේක ඇතුලේ වායුන් නිෂ්පාදනය වෙනවා. ඒක නිසා අපිට අර බටයක් දාගත්තොත් හොඳයි. ඒක නිසා අර පියන සිදුරු කරලා බටයක් දාලා තියාගත්තොත් වඩා පහසුයි. අපි මාසික කාලයක් මේක මේ ඇතුලේ දාලා තියනවා. දාලා වහලා තියලා ඇරපුවාම අපිට මෙන්න මේ වගේ ද්‍රාවණයක් දකින්නට පුළුවන්. ඒතර මේකේ අපිට පේනවා ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙලා ඉන්නවා. පෝෂක කොටස් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේකත් ද්‍රාවණයක්. මේ ද්‍රාවණය අපිට පුළුවන්කම තියෙනවා ශාකවලට යොදන්නට. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට යොදන්නට පුළුවන් අපිට. පත්‍ර මතට යෙදීම හෝ එහෙම නැත්නම් පසට යෙදීම. ඒ අනුව මේ ක්‍රම දෙකකින් අපිට පුළුවන්කම තිබෙනවා ජෛව පොහොර අපේ නිවසේදීම නැත්නම් ගොවිපළේදීම සාදා ගන්න.